ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් දැයේ දරුවන්ගේ ආදරණීයම YouTube නාලිකාව තිනායා එඩියුකේෂන් වෙතින් 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් සිංහල පාඩමක් ගෙන එන්නයි මේ සූදානම. ඉතින් ආදරණීය දුවේ පුතේ අද අපේ පාඩම තමයි සිංහල අක්ෂර මාලාව. සිංහල පොතේ දෙවෙනි පාඩම. ගොඩක් අය මේ පාඩම ටිකක් කම්මැලි පාඩමක්. හැබැයි දුවේ පුතේ මේක අත අරින්න පුළුවන් පාඩමක් නෙවෙයි. මේක 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය වගේම ඊට ඉහළ පන්තිවලදීත් A level විෂය කරනකොට ඒකට සිංහල විෂය කරොත් එතෙන්දිත් මේ පාඩම ගොඩක් වැදගත් පාඩමක්. ඒ විතරක් නෙමෙයි. මේක අපේ ජීවිතේට අපි සිංහල විෂය කරත් නොකරත් මේක අපිට සිංහල භාෂාව පිළිබඳ ඉගෙන ගන්න එක, සිංහල අක්ෂර මාලාව පිළිබඳ ඉගෙන ගන්න එක කොතනදිත් හරි වැදගත්. ඉතින් පුතේ අද අපි මේ භාවිත කරන්නේ නූතන සිංහල හෝඩිය. හැබැයි මේ නූතන සිංහල හෝඩිය නෙමෙයි එදා ඉඳලා පැවතුනේ. සිංහල හෝඩිය විකාශනය වෙමින් පැවතිලා විකාශනය වෙමින් ඇවිල්ලා තමයි මේ නූතන සිංහල හෝඩිය දක්වා ඇවිත් තියෙන්නේ. මුලින්ම සිදත් සඟරා හෝඩිය, අමිශ්‍ර සිංහල හෝඩිය, මිශ්‍ර සිංහල හෝඩිය, ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය, මෙන්න මේ වගේ හෝඩි ගණනාවක් පසු කරගෙන ඇවිත් තමයි අද වන විට අප මේ භාවිත කරන සිංහල හෝඩිය මේ දක්වා විකාශනය වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ සිංහල අක්ෂර මාලාව අපි හැමෝම ශ්‍රී ලාංකික දූපුතුන් විදියට සිංහල මුස්ලිම් බර්ග ඕනම ජාතියක වුණත් ශ්‍රී ලාංකික දූපුතුන් විදියට අපි සිංහල අක්ෂර මාලාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන තිබීම හරිම වැදගත්. එහෙනම් පුතේ අපි මෙන්න මේ පාඩමට දැන් යොමු වෙමු. මේක හරිම උනන්දුවෙන් අහගෙන ඉන්න ඕන, උනන්දුවෙන් මතක තියාගන්න ඕන පාඩමක්. මේක අපිට O level විභාගයේදී මෙතනින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා මේ පාඩම අපි හොඳින් අවබෝධ කරගෙන ඉන්න ඕන. මේකෙන් ලොකු ලකුණු කොටසක් ගන්න පුළුවන් අපිට. ඔන්න දුවේ පුතේ ඇෂ්ලි මොන්ටේගු කියන මානව විද්‍යාඥයා උපහැරණයක් දීලා තියෙනවා. නම මොකක්ද එයාගේ? ඇෂ්ලි මොන්ටේගු. ඇෂ්ලි මොන්ටේගු කියන්නේ මානව විද්‍යාඥයෙක්. එයා සිංහල භාෂාව පිළිබඳ කියද්දී මෙන්න මෙහිම උපහැරණයක් දීලා තියෙනවා. එයා කියලා තියෙනවා පුතේ මිනිසා භාෂණය හෙවත් කතා කිරීම අරඹා පෑ 24ක් ගෙවී ඇත්නම් ලේඛනය හෙවත් අකුරු මගින් අදහස් ලියා දැක්වීම අරඹා තවමත් ගෙවී ඇත්තේ විනාඩි 5ක් තරම් සුළු කාලයකි. මොකක්ද දුවේ පුතේ මේ ඇෂ්ලි මොන්ටේගු කියන මානව විද්‍යාඥයා කියලා තියෙන්නේ මේකෙන්? ඔව්, මේකෙන් පුතේ අපිට පැහැදිලි වෙන්නේ ලේඛනය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ මෑත යුගයේ සිදුවක් බව, මෑත යුගයේ ජයග්‍රහණයක් බව. ඔන්න බලන්න, භාෂණයට කතා කිරීමට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් ලේඛන කලාවට දීර්ඝ ඉතිහාසයක් නෑ කියන එක තමයි පුතේ මේ කියලා තියෙන්නේ. ලෝක ඉතිහාසයේ මෙතෙක් හමු වෙලා තියෙන පැරණිම ලේඛන සාධක සැලකිල්ලට ගත්තහම පුතේ ක්‍රිස්තු පූර්ව 3500 3000 පමණ කාලයේදී සුමේරියානු ශිෂ්ටාචාරයට තමයි මේ පැරණිම ලේඛනය අයිති වෙන්නේ කියලා පිළිගැනීමක් තියෙනවා. ඊට පස්සේ බැබිලෝනියානු, මිසර, හිටයිට්, ඉන්දු නිම්න, චීන හා මධ්‍ය ඇමරිකානු ශිෂ්ටාචාරයන් වල ලේඛනය ව්‍යාප්ත වූ බවට සාධක හමු වෙලා තියෙනවලු.
මේ දිවයිනේ ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ නව සભ્યත්වයක් ආරම්භ කළ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයන් අක්ෂර භාවිතය පිළිබඳ අවබෝධයක් ඇති අය කියලා සැලකෙනවා. ඒ වුණාට පුතේ දිවයිනේ ලේඛනකාරයන්හි ව්‍යාප්තිය පිළිබඳ සාධක හමුවන්නේ මහින්දාගමනයෙන් පසුව සිදු කරනු භික්ෂූන් උදෙසා ආරාම පූජා කිරීමේදී. ඔන්න ඔතෙන්දි තමයි පුතේ අපිට පළවෙනි පාඩමත් පොඩ්ඩක් සිහියට නගා ගන්න පුළුවන්. මොකද මහින්දාගමනයෙන් පස්සෙලු පුතේ අපේ රටේ ලේඛනකාරයන්හි ව්‍යාප්තිය පිළිබඳ සාධක හමු වෙන්නේ. මෙවැනි පැරණිම ලේඛන මිහින්තලය, වෙස්සගිරිය, දඹුල්ල, සිතුල්පව්ව ආදී දිවයිනේ පෞරාණික ස්ථානවලින් හමු වෙලා තියෙනවා. මෙන්න මේ පුතේ ඉතිහාසයේ ලේඛන කලාවේ ඉතිහාසයේ ඔය ලියවිලා තියෙන අකුරු වර්තමානයේ මේ දැන් අපි භාවිත කරන සිංහල අකුරින් නෙවෙයි පුතේ ලියලා තියෙන්නේ. ඒව හඳුන්වලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර කියලා. බ්‍රාහ්මී අකුරු කියලා තමයි ඒව හඳුන්වලා තියෙන්නේ. එතකොට ඉන්දියානු උපමහාද්වීපය පුරාත් ඒ අවට රාජ්‍යයන්හි භාවිත අක්ෂරමාලාව වෙන බ්‍රාහ්මී අක්ෂර තමයි ආදී ලේඛනවල අපේ රටේ ආදී ලේඛනවල තිබිලා තියෙන්නේ. සිංහලයට මෙන්ම නූතන ඉන්දියානු භාෂාවන්ටද මුල් වූ ඉන්දියානු ජන ව්‍යවහාර භාෂාවකින් සකස් වූ බසකි. එතැන් පටන් සියවසින් සියවසට සිංහල අකුරු සකස් වෙමින් ආකාරයත් සිංහල භාෂාව ආරම්භ වී විකාශනය වූ ආකාරයත් කියාපාන ලේඛනාවලියක් අප සතුය. ඔන්න මෙන්න මෙහෙම කියද්දි මට මතක් වෙනවා පුතේ දැන් මේ 10 ශ්‍රේණියට සිංහල අක්ෂර මාලාව පිළිබඳව මේ තියෙන්නේ ටිකයි. එතකොට අපිට ඒ ලෙවල් විභාගයට යනකොට සිංහල විෂය හදාරන දූපුතුන්ට ගොඩාක් ලොකු අපසරයක් තියෙනවා ඉගෙන ගන්න මේ සිංහල අක්ෂර මාලාව පිළිබඳව. සිංහල භාෂාව ගැන භාෂාව ආරම්භ වෙච්ච හැටි විකාශනය වෙච්ච හැටි එතකොට සිංහල හෝඩි ගණනාවක් ගැන ඔන්න ඔය විදිහට ලේඛන කලාව කියන්නේ මොකක්ද භාෂාව කියන්නේ මොකක්ද භාෂාවේ ස්වභාවය මොකක්ද භාෂාවේ කාර්යභාරය මොකක්ද ඔය විදිහට ලොකු වපසරියක් ගැන කතා කරනවා. හැබැයි දුවේ පුතේ ඔයාලට මේ තියෙන්නේ බොහොම පුංචි ප්‍රමාණයක් විතරයි. ඒක නිසා මේ ටික අමාරුයි කියලා හිතන්න එපා. මේ ටික හරි ලේසියි කියලා හිතාගෙන හැමෝම උනන්දුවෙන් පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න බලන්න දුවේ පුතේ මෙතන අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපිට තියෙනවා ශ්‍රව්‍ය ගෝචර ශබ්ද සහ දෘෂ්ටි ගෝචර සංකේත කියලා කොටස් දෙකක් තියෙනවා. ශ්‍රව්‍ය ගෝචර ශබ්ද කියන්නේ පුතේ කනට ගෝචර වෙන දේවල්. ශ්‍රව්‍ය කියන්නේ කන ආශ්‍රිතව කනට ගෝචරය වෙන ශබ්ද පුතේ අපේ ඇහැට පේනවද නෑ. ඒක ඇහෙන්නේ අපේ කනට. ඒක තමයි අපි මේවට මේ ශබ්ද වලට කියන්නේ ශ්‍රව්‍ය ගෝචර ශබ්ද කියලා. එතකොට පුතේ දෘෂ්ටි ගෝචර සංකේත කියලා කියන්නේ දෘෂ්ටිය සංකේත මේ ලියන වහර ලියන දේවල් ලියන අක්ෂර අපේ කනට ඇහෙනවද නෑ. ඒව අපේ ඇහැට පේනවා. කනට ඇහෙන්නේ නැහැ. අපේ ඇහැට පේනවා. අන්න ඒක නිසා අපි මෙන්න මේ ලිඛිත භාෂාවට කියනවා පුතේ දෘෂ්ටි ගෝචර සංකේත කියලා. එතකොට කනට ඇහෙන ශබ්ද ශ්‍රව්‍ය ගෝචර ශබ්ද ඒවා වාචිකයි. එතකොට ඇහැට පේන සංකේත දෘෂ්ටි ගෝචර සංකේත ඒවා ලිඛිතයි. ආ ශබ්දය පුතේ අපේ ආ ශබ්දය උ ල ම ව මෙන්න මේ ශබ්ද අපේ කනට ඇහෙනවා. මේ අකුරු කියවනකොට අපේ කනට ඒක ඇහෙනවා. එතකොට අපි ඒවට කියනවා ශ්‍රව්‍ය ගෝචර ශබ්ද හෙවත් වාචික කියලා. එතකොට පුතේ අපිට මේවම අපිට ලියන්න පුළුවන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි
ඕනෑම භාෂාවකින් අපිට මේ අක්ෂර ලියන්න පුළුවන්. අපි මේ අක්ෂරවලට කියනවා පුතේ දෘෂ්ටි ගෝචර සංකේත හෙවත් ලිඛිත වහර, ලිඛිත භාෂාව, ලිඛිත අක්ෂර. එතකොට ඒක ඕනෑම භාෂාවකට පොදුයි. ඕනෑම භාෂාවක වාචික සහ ලිඛිත කියන කොටස් දෙකට අයත් වෙන භාෂාවක් තමයි තියෙන්නේ. ඒ වගේම දුවේ පුතේ ඇතැම් භාෂාවල එකම ශබ්දය සඳහා සංකේත කීපයක් භාවිත වන අවස්ථා තියෙනවා නේද? ඔන්න බලන්න උදාහරණයක් විදියට සිංහල භාෂාවේ ල අකුර ගත්තම දන්තජල මුර්ධජල ල අකුරු දෙකක් තියෙනවා. ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ දෙමළ භාෂාවෙදිත් හල් ලයන්නට අකුරු 3ක් භාවිත කරනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් උදාහරණයක් ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ ව අකුර වෙනුවට v අකුරත් w අකුරත් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මං හිතනවා මගේ ආදරණීය දූ පුතුන්ට සිංහල අක්ෂර මාලාව පිළිබඳ පුංචි අවබෝධයක් ලැබෙන්නේ නැති. දැන් අපි දන්නවා සිංහල අක්ෂර මාලාව එක සැරේම මේ තියෙන නූතන සිංහල හෝඩිය එක සැරේම ආවේ නැහැ. ඒක විකාශනය වෙමින් ටිකෙන් ටික මේ දක්වා ඇවිල්ලා වර්ධනය වෙලා මේ විදියට භාවිත කරනවා. දැන් ඊට කලින් අපි තවත් හෝඩි ගණනාවක් පසු කරගෙන ඇවිල්ලා තමයි මේ නූතන සිංහල හෝඩියට ඇවිත් තියෙන්නේ. ඔන්න පුතේ මේ අක්ෂර සඳහා අපි වර්ණ කියන නමත් භාවිත කරනවා. වර්ණ කියන නම භාවිත කරනවා අක්ෂර වෙනුවට. ඒ අනුව සිංහල හෝඩිය මෙන්න මේ විදියට හඳුන්වනවා. සිංහල හෝඩියට සිංහල හෝඩිය කියලා කියනවා. සිංහල අක්ෂර මාලාව කියලා කියනවා. සිංහල වර්ණ මාලාව කියලා කියනවා. ඒ වගේම පුතේ අකාරාදිය කියලත් මේ හෝඩියට අපි කියනවා. මෙතන එක දීලා නැහැ. නමුත් සිංහල හෝඩියට අපි අකාරාදිය කියලත් කියනවා. සිංහල වර්ණමාලාව යන නම් වලින් හැඳින්වෙන්නේ සිංහල භාෂාවේ ශබ්ද ලියා දක්වන සංකේත සමූහයයි. මෙන්න මේ මොන නමින් හැඳින්වුවත් පුතේ ඒ නමින් හඳුන්වන්නේ සිංහල භාෂාවේ තියෙන ශබ්ද ලියන සංකේත සමූහය. සිංහල භාෂාවේ තියෙන ශබ්ද ලියන සංකේත සමූහයට තමයි මේ හෝඩිය වර්ණ අක්ෂර කියන මේ නම් ටික භාවිත කරන්නේ. ඔන්න බලන්න මගේ දුවේ පුතේ දැන් මේ පේන්නේ අපි දැන් භාවිත කරන නූතන සිංහල හෝඩිය. මේ සිංහල හෝඩියේ අක්ෂර මාලාව අක්ෂර 60කින් යුක්තයි. ස්වර සහ ව්‍යංජන වශයෙන් පුතේ මේ අක්ෂර මාලාව දෙකොටසකට බෙදෙනවා. එතකොට ස්වර අකුරු 18ක් තියෙනවා. ව්‍යංජන අකුරු 42ක් තියෙනවා. එතකොට ස්වර අකුරු 18ත් ව්‍යංජන අක්ෂර 42ත් එකතු වුණහම සම්පූර්ණ අක්ෂර මාලාව අක්ෂර 60කින් යුක්ත වෙනවා. හරි. දැන් මගේ දූල පුතාලට පුළුවන් නම් කියන්න බලන්න ස්වර කියලා අපි හඳුන්වන්නේ මොනවද? ව්‍යංජන අක්ෂර කියලා අපි හඳුන්වන්නේ මොනවද? ස්වර කියලා කියන්නේ පුතේ වෙනත් ශබ්දයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කරන්න පුළුවන් අකුරු වලට. ස්වර කියලා කියන්නේ මොනවටද? ස්වර කියලා කියන්නේ පුතේ වෙනත් ශබ්දයක උපකාරයකින් තොරව තනිව උච්චාරණය කළ හැකි අකුරු වලට. මං කලිනුත් කිව්වා පුතේ මේ අක්ෂර මාලාවේ සිංහල අක්ෂර මාලාවේ ස්වර 18යි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඔ අව් මේ තමයි සිංහල අක්ෂර මාලාවේ ස්වර 18. ස්වරද පුතේ ඔන්න බලන්න ස්වර 18ක් තියෙනවා. ස්වරත් පුතේ ආයෙමත් අණු කොටස් දෙකකට බෙදෙනවා. හ්‍රස්ව ස්වර සහ දික් ස්වර කියලා. ඒ කියන්නේ පුතේ හ්‍රස්ව ස්වර කියන්නේ කෙටි ස්වර වලට. හ්‍රස්ව ස්වර හ්‍රස්ව හයන්නට රකාරාංශය එකතු කරලා හ්‍රස්ව ඒ කියන්නේ කෙටි ස්වර. දික් ස්වර හෙවත් දීර්ඝ ස්වර වශයෙන් කොටස් දෙකයි. කෙටි ස්වර පුතේ ලුහු ස්වර කියලත් අපි කෙටි ස්වර හඳුන්වනවා. ලුහු ස්වර ලුහු ගුරු කියන්නේ දික් ස්වර. කෙටි ස්වර දික් ස්වර. ලුහු ස්වර දීර්ඝ ස්වර. හ්‍රස්ව ස්වර ගුරු ස්වර. ඔන්න ඔය විදියට පුතේ කෙටි ස්වර වලට නම් 3ක් තියෙනවා. දැන් ඔයාලට අහන්න පුළුවන් පුතේ කෙටි ස්වර කියන වචනය භාවිත කරන්නේ නැතුව ලුහු ස්වරයක් වන්නේ මින් කුමක්ද? නැත්නම් හ්‍රස්ව ස්වරයක් වන්නේ මින් කුමක්ද? ඒක නිසා මේ වචන හැම එකක්ම අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. හොඳින් මතක තියාගන්න ඕනේ. පුතේ කෙටි ස්වර කියලා කියන්නේ මොනවද? කෙටි ස්වර කියලා කියන්නේ පුතේ උච්චාරණයට අඩු කාලයක් ගත වෙන ස්වර. උච්චාරණයට අඩු කාලයක් ගත වෙන ස්වර. එතකොට ලුහු ස්වර කියන්නේත් හ්‍රස්ව ස්වර කියන්නේත් කෙටි ස්වරවලටම තමයි. කෙටි ස්වරවලටම තමයි. ඔන්න බලන්න කෙටි ස්වර අ ඇ ඉ උ ඉරු ඉලු ඒ ඕ. ඒක පුංචි කාලෙකින් කියලා ඉවර කරන්න පුළුවන්. එතකොට දැන් එහෙම කියපු ගමන් මගේ දූල පුතාලා දන්නවා දික් ස්වර කියන්නේ මොනවටද? දීර්ඝ ස්වර කියන්නේ මොනවටද? එහෙමත් නැත්නම් ගුරු ස්වර කියන්නේ මොනවටද? ඔව් පුතේ. ස්වර උච්චාරණය කරනකොට කෙටි කාලයක් ගත වෙන කෙටි කාලයකින් කියලා ඉවර කරන්න පුළුවන් ස්වර කෙටි ස්වර නම් දික් ස්වර කියලා කියන්නේ පුතේ උච්චාරණය ටිකක් වැඩි කාලයක් ගත වෙන ස්වර. ඒ කියන්නේ වැඩි කාලයක් කියන්නේ පුතේ කෙටි ස්වරවලට සාපේක්ෂව වැඩි කාලයක්. කෙටි ස්වරවලට වඩා සාපේක්ෂව වැඩි කාලයක් උච්චාරණයට ගතවන ස්වර දික් ස්වර. ඔන්න බලන්න පුතේ මේවටම තමයි ගුරු ස්වර කියලා කියන්නේ. දැන් අපි කෙටි ස්වර ඉගෙන ගත්තා. ඒකෙම අර චුට්ටක් ඇදලා කියන අකුරු ටික තමයි දික් ස්වර වෙන්නේ. ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඕ. හරි. දැන් පුතේ මේ කෙටි ස්වරවලටත් දික් ස්වරවලටත් දෙකටම අයිති වෙන්නේ නැතුව ස්වර දෙකක් තියෙනවා. කෙටි ස්වරවලට අයිති වෙලත් නැහැ. දික් ස්වරවලට අයිති වෙලත් නැහැ. මොකක්ද ඒ ස්වර දෙක? ඒ ස්වර දෙක ගැන මෙතන සඳහන් වෙලා නැහැ. ඒ වුණාට ඒ ස්වර දෙක කෙටි ස්වරවලට අයිති වෙන්නෙත් නැහැ. දික් ස්වරවලට අයිති වෙන්නෙත් නැහැ. මොකක්ද ඒ? ඔව්. අයි සහ අව්. අයි සහ අව් කියන ස්වර දෙක මේ දෙකෙන් එකකටවත් අයිති වෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ ස්වර ගැන දැන් අපි පොඩි අවබෝධයක් ලබා ගත්තා. ඔව්. කෙටි ස්වර, දික් ස්වර, කෙටි ස්වර වලට කියන තවත් නම්, දික් ස්වර වලට කියන තවත් නම් විදියට ස්වර 18 පිළිබඳව අපි දැන් ටිකක් ඉගෙන ගත්තා. ඊළඟට පුතේ අපි ව්‍යංජනාක්ෂර හෙවත් ගතකුරු හෙවත් ගාත්‍රාක්ෂර පිළිබඳව ඉගෙන ගනිමු. ඔව්. ව්‍යංජනාක්ෂර වලට පුතේ තවත් නම් දෙකක් දීලා තියෙනවා. ගතකුරු එහෙමත් නැත්නම්
ගාත්‍රාක්ෂර. ගතකුරු. එහෙමත් නැත්නම් ගාත්‍රාක්ෂර. ඔන්න බලන්න පුතේ පාඩමේ මීට කලින් මම කිව්වා මේ නූතන සිංහල හෝඩියේ අක්ෂර මාලාව 60යි. එයින් 18ක් ස්වර 42ක් අක්ෂර ව්‍යංජන කියලා. එතකොට ස්වර අකුරු 18 අයින් කරාම ඉතුරු අකුරු 42 ව්‍යංජනාක්ෂර. ඉතුරු අකුරු 42 ව්‍යංජනාක්ෂර. මේ ව්‍යංජනාක්ෂර පුතේ තනිව උච්චාරණය කරන්න බෑ. ඒ ශබ්ද පහසුවෙන් උච්චාරණය කරන්න නම් ස්වරයක් එකතු කරලා තමයි අපි උච්චාරණය කරන්නේ. ස්වරයක් එකතු කරලා තමයි අපි උච්චාරණය කරන්නේ. ආදරණීය දුවේ පුතේ අපිට මේ සඳහා උදාහරණ කීපයක් දීලා තියෙනවා. බලන්න මේ උදාහරණ දිහා. සංගමය, මනංකල්පිත, කමත, මිදුල, සංගමය. සංගමය කියන එක අල් සයන්නත් අං කියන එකත් එකතු වෙලා තමයි පුතේ සංගමය වෙලා තියෙන්නේ. අල් සයන්නට අයන්න එකතු වෙලා තමයි සයන්න හැදිලා තියෙන්නේ. මනං මන් කියන එකට අං කියන එක එකතු වෙලා තමයි මනං කියන එක හැදිලා තියෙන්නේ. ඒ වගේම කමත අල් කයන්නට අයන්න කියන ස්වරය එකතු වෙලා කයන්න හැදිලා තියෙනවා. එහෙම තමයි කමත හැදිලා තියෙන්නේ. මිදුල කියන එකේ අල් මයන්නට අල් මයන්න කියන ව්‍යංජනයට ඊ කියන ස්වරය එකතු වෙලා මිදුල කියන වචනය හැදිලා තියෙනවා. දුවේ පුතේ මම මුලිනුත් කිව්ව මතක ඇති සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජනාක්ෂර 42ක් තියෙනවා. මේ දැන් ඔබට පෙනෙන්නේ ඒ අක්ෂර 42. මේ තමයි නූතන සිංහල හෝඩියේ ව්‍යංජන අක්ෂර 42. දුවේ පුතේ මේ ව්‍යංජන අක්ෂර තවත් අණු කොටස් ගණනාවකට වෙන් කරන්න පුළුවන්. අක්ෂර මාලාවේ පුතේ වර්ගාක්ෂර කියලා අක්ෂර 25ක් තියෙනවා. වර්ගාක්ෂර කියලා අක්ෂර 25ක් තියෙනවා. කචට තප අපිට මේ වර්ග පහ කචට තප කියන එකෙන් අඳුන ගන්න පුළුවන්. කචට තප ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. කචට තප කියලා මේක මතක තියාගන්න පුළුවන්. එතකොට ක වර්ගයට කක ගගඤ්ඤ, ච වර්ගයට චච ජජඤ්ඤ, ට වර්ගයට ටට ඩඩන, ත වර්ගයට තත දදන, ප වර්ගයට පප බබම. ඔන්න ඔය විදිහට තමයි අකුරු 25 එන්නේ. ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. එතකොට මේක අපිට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් කචට තප කියන මුල් අකුරු පහෙන්. ඒකත් එක්ක අපිට කක ගගඤ්ඤ, චච ජජඤ්ඤ, ටට ඩඩන, තත දදන, පප බබම කියලා මෙන්න මේ අක්ෂර 25 මතක තියාගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ අක්ෂරවල අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කියලා අපිට අක්ෂර වෙන් කරන්න පුළුවන්. මේ වර්ගාක්ෂරවල තමයි පුතේ මේ අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ අක්ෂර ටික මේ වර්ගාක්ෂර තුල දකින්න තියෙනවා. බලන්න දුවේ පුතේ වර්ගාක්ෂරවල පළමුවන සහ තුන්වන තීරුවල ඇති අක්ෂර 10 අල්ප ප්‍රාණ ලෙස හැඳින්වෙනවා. කචට තප සහ ගජඩ දබ. කචට තප සහ ගජඩ දබ. ඒකෙම පුතේ ඒකේ විශේෂත්වය තමයි පුතේ ඒ ශබ්ද උච්චාරණය කරන්නේ අඩු ප්‍රාණයකින්.
කචට තප, ගජට දබ. අඩු ප්‍රාණයකින් තමයි මේ අක්ෂර උච්චාරණය කරන්නේ. ඔන්න බලන්න දුවේ පුතේ මහ ප්‍රාණ අක්ෂර උච්චාරණය කරද්දී ඊට වඩා ශබ්දය වැඩි ප්‍රාණයකින් උච්චාරණය කරන්න ඕන. එතකොට කචට තප ගජට දබ කියන ඒ අකුරු 10ම ඒකේ මහ ප්‍රාණ අකුරු තමයි කචට තප ගජඩ දබ. කචට තප ගජඩ දබ. එතකොට අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ වෙනස් වෙන්නේ උච්චාරණය කරන ස්වරය ප්‍රාණය අඩු ප්‍රාණයකින් සහ වැඩි ප්‍රාණයකින් තමයි මේ දෙකේ උච්චාරණය සිද්ධ වෙන්නේ. අල්ප ප්‍රාණ අඩු ප්‍රාණයකින් සහ මහ ප්‍රාණ වැඩි ප්‍රාණයකින් උච්චාරණය කළ යුතු වෙනවා. අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ වල වෙනස මෙන්න මේ විදියට අඳුනගන්න පුළුවන්. කචට තප කියන කචට තප ගජට දබ කියන අල්ප ප්‍රාණ අකුරු 10 ගත්තම පුතේ බලන්න මෙන්න මේ වචන කයන්න වෙනුවට කයන්නට උදාහරණයක් විදියට ලේකම් කියන එක දීලා තියෙනවා. චයන්නට උදාහරණයක් විදියට චන්ද්‍රයා කියන එක දීලා තියෙනවා. ටයන්නට උදාහරණයක් විදියට ශිෂ්ට කියන එක දීලා තියෙනවා. තයන්නට උදාහරණයක් විදියට සමස්ත කියන එක දීලා තියෙනවා. පයන්නට උදාහරණයක් විදියට පවර කියන එක දීලා තියෙනවා. ගයන්නට උදාහරණයක් විදියට සංයෝග. ජයන්නට උදාහරණයක් විදියට විජය. ඩයන්නට උදාහරණයක් විදියට දඩය. දයන්නට උදාහරණයක් විදියට මර්ධනය සහ බයන්නට උදාහරණයක් විදියට අර්බුදය කියන වචන 10 උදාහරණ විදියට දීලා තියෙනවා. ඒ පුතේ අපි බැලුවේ අල්ප ප්‍රාණ. මහ ප්‍රාණ කියන අකුරු 10ට මෙන්න මේ උදාහරණ 10ක් දීලා තියෙනවා. ලේඛන, ඡන්දය, කුෂ්ඨ, මාර්ගස්ථ, නිෂ්පල, අනර්ග, බොජ්ජංග, දෘಢ, වර්ධනය, ප්‍රභේද. මෙන්න මේ මහ ප්‍රාණ අකුරු මහ ප්‍රාණ වචන සහිත මහ ප්‍රාණ අකුරු සහිත වචන කියවද්දී බලන්න ඒවයි තියෙන වෙනස. අපි කතා කරේ පුතේ අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ අකුරු ගැන. එතකොට මීට අමතරව වර්ගාන්ත අක්ෂර කියලා තියෙනවා. වර්ගාන්ත අක්ෂර. වර්ගාක්ෂරවල පුතේ අපි වර්ගාක්ෂරවල අකුරු 25ක් ගැන කතා කරා. අකුරු 25ක් ගැන කතා කරා. කචට තප ගජඩ දබ, කචට තප ගජඩ දබ. ඔන්න ඔය කියන අල්ප ප්‍රාණ අකුරු 10ත් මහ ප්‍රාණ අකුරු 10ත් අයින් කරාම ඉතුරු වෙන වර්ගාක්ෂරවල අවසානම තීරුවේ තියෙන අක්ෂර 5 වර්ගාන්ත අක්ෂර විදියට හඳුන්වනවා. මොනවද වර්ගාන්ත අක්ෂර විදියට හඳුන්වන්නේ? වර්ගාක්ෂරවල අවසානම තීරුවේ තියෙන අකුරු 5. අක්ෂර 5. එතකොට වර්ග අක්ෂරවල පුතේ අල්ප ප්‍රාණ අකුරු 10ත් මහ ප්‍රාණ අකුරු 10ත් ඉවත් කළාම ඉතිරි වෙන අකුරු 5 අපි කියනවා වර්ගාන්ත අක්ෂර කියලා. මේවට පුතේ අපි තවත් නමක් කියනවා. ඒ මොකක්ද? නාසික්‍ය අක්ෂර. නාසික්‍ය අක්ෂර කියලාත් කියනවා. මේ අක්ෂර පුතේ නාසික්‍ය අක්ෂර කියලා හඳුන්වන්නේ නාසයට අනුව උච්චාරණය කරන නිසා. මේ අක්ෂර පුතේ කියවද්දී උච්චාරණය කරද්දී නාසයෙන් උදව්වක් ලැබෙන නිසා නාසික්‍ය අක්ෂර කියලා හඳුන්වනවා. ඊට අමතරව නාසයට අනුව උච්චාරණය කරන නිසා අනුනාසික අක්ෂර කියලත් හඳුන්වනවා. එහෙනම් මතක තියාගන්න ආදරණීය දුවේ පුතේ වර්ගාන්ත අක්ෂර කියන එක
නාසික්‍ය අක්ෂර අනුනාසික අක්ෂර කියන නමිනුත් හඳුන්වනවා. එතකොට මේ අක්ෂර මෙන්න මේ විදියට අඳුන ගන්න පුළුවන්. න ඤ න න ම. මෙන්න මේ අක්ෂර පහ තමයි වර්ගාන්ත අක්ෂර කියලා කියන්නේ. ඊට අමතරව දුවේ පුතේ සාම්ප්‍රදායික ඩ ඤ අක්ෂර සහිතව ලියවුණු ඇතැම් වචන වර්තමානයේ බිංදුව සහිතවද ලියනු ලැබේ. සාම්ප්‍රදායිකව ඩ ඤ කියන අක්ෂර සහිතව ලියවුණු ඇතැම් වචන වර්තමානයේදී බිංදුව භාවිත කරලා ලියලා තියෙනවා. උදාහරණ විදියට මංගල. මේ බලන්න මංගල කියන වචනය අතීතයේ ලියපු විදියත් දැන් ලියන විදියත්. වංචාව කියන වචනය අතීතයේදී ලියපු විදියත් දැන් ලියන විදියත්. ඒ වගේම ආණ්ඩුව, සන්තාපය, සම්මානය මෙන්න මේ වචන මේ විදියට ලියලා තියෙනවා. සිංහල අක්ෂර මාලාවේ ගජඩ දබ කියන අක්ෂර සංඥක අක්ෂර විදියට අඳුන්වනවා. එතකොට කචට තප ගජඩ දබ, කචට තප ගජඩ දබ. ඒත් එක්කම පුතේ බලන්න මේක තියෙනවා අවසානයේ වර්ගාන්ත සම්පූර්ණ හෝඩිය ගත්තම වර්ගාන්ත අක්ෂර වලටත් පිටුපසින් ඊළඟ පේලියේ තියෙනවා අර ගජඩ දබ කියන අකුරු වලට ඒ අකුරු හා සමානව සංඥක අකුරු 5ක්. ගජඩ දබ කියන අකුරු වලට සමානව ගජඩ දබ කියන ගජඩ දබ යන අක්ෂර. මෙන්න මේව පුතේ සංඥක අක්ෂර විදියට අඳුන්වනවා. ඒ අක්ෂර පුතේ තවත් අක්ෂරයක් සමග එකතු වෙලා එහෙමත් නැත්නම් සංයෝග වෙලා තමයි පුතේ හැදිලා තියෙන්නේ. ඒ නිසා සංඥක අක්ෂර කියලත් මේවට කියනවා. අර්ධානුනාසික්‍ය අක්ෂර කියලත් කියනවා. මොකද්ද කියන්නේ මේ සංඥක අක්ෂර වලට තවත් නමක් කියනවා පුතේ අර්ධානුනාසික්‍ය අක්ෂර. ඇයි එහෙම කියන්නේ? මේ අක්ෂර තවත් අක්ෂරයක් සමග එකට එකතු වෙලා නැත්නම් සංයෝග වෙලා තමයි හැදිලා තියෙන්නේ. සුළඟ, ඉඟුම්, දඬුවම, සඳකිරණ, නිලබර කියන වචන මේවට උදාහරණ. සංඥක අක්ෂර අතුරින් පුතේ ජ අකුර යෙදෙන අවස්ථා ඉතා විරලය. ජ අකුර යෙදෙන අවස්ථා පුතේ බොහෝම අඩුයි. ඔන්න එක වචනයක් ඔයාලට දීලා තියෙනවා ඉඟුම් කියලා. ඔව්. තවත් පුතේ මේ අක්ෂර හෝඩියේ අන්තස්ථාක්ෂර එහෙමත් නැත්නම් අර්ධ ස්වර කියලා අකුරු જાතියක් තියෙනවා. අකුරු වර්ගයක් තියෙනවා. අන්තස්ථාක්ෂර හෙවත් අර්ධ ස්වර. අන්තස්ථාක්ෂර හෙවත් අර්ධ ස්වර. මේ පුතේ යා ර ල ව මෙන්න මේ අකුරු ස්වර සහ ව්‍යංජන අතර තමයි පිහිටලා තියෙන්නේ. අන්න ඒක නිසා තමයි අන්තස්ථාක්ෂර කියලා හඳුන්වන්නේ. මේ අකුරු අන්තස්ථාක්ෂර අක්ෂර විදියට හඳුන්වන්නේ ස්වර සහ ව්‍යංජන අතර පිහිටීම නිසා. පිළිවෙලින් ඊ, ඉරු, ඉලු හා උ යන ස්වරවලට අනුරූප වන හේයින් මේ අකුරු අර්ධ ස්වර කියලත් හඳුන්වනවා. සංදි වෙනකොට මේ ස්වර හතර ඊට අනුරූප ව්‍යංජන බවට පත් වෙනවා. ඔන්න බලන්න පුතේ නීති අනුකූල, නීති අනුකූල, නීති අනුකූල,
නීත්‍යනුකූල. නීත්‍යනුකූල ඔන්න ඔය විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒකේ ඊ ස්වරය වෙනුවට පුතේ ඊ කියන ව්‍යංජනය ආදේශ වෙලා තියෙනවා. ඊ කියන ව්‍යංජනය ආදේශ වෙලා තියෙනවා. බහු අර්ථ බහු අර්ථ බහුවාර්ථ බහුවාර්ථ බලන්න පුතේ මේ වචන දිහා. මේ වචනවල ස්වර අකුරක් වෙනුවට ව්‍යංජන අකුරක් ආදේශ වෙලා තියෙනවා. මේකෙදි නම් ඌ ස්වරය වෙනුවට ඌ වයන්න හල් වයන්න ව්‍යංජනය ආදේශ වෙලා තියෙනවා. ඔව්. ඊළඟට දුවේ පුතේ අපි ඌෂ්මාක්ෂර ගැන කතා කරමු. උච්චාරණයේදී පුතේ මුඛයෙන් වායු ධාරාව උණුසුම්ම නිකුත් වන ශබ්ද සංකේතවත් කරන අක්ෂර ඌෂ්මාක්ෂර කියලා හඳුන්වනවා. මේ ඌෂ්මාක්ෂර ගර්ෂ කියලත් හඳුන්වනවා. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ මෙන්න මේ අක්ෂරවලට අපි තවත් නම් භාවිත කරනකොට ඒ නම් ගැන අපි අවබෝධයෙන් සහ හොඳ මතකයකින් ඉන්න ඕන. මොකද විභාගයේදී ඔයා දන්න වචනය වෙනුවට ඔයා නොදන්න වචනය දීලා ඇහුවොත් ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ අහන්නේ මොකක්ද කියන එක. ඒක නිසා මේ එක අක්ෂර වර්ගයක නමකට තවත් නම් දීලා තියෙනකොට ඒ නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. එහෙනම් දුවේ පුතේ ඌෂ්මාක්ෂර වලට අපි ගර්ෂ කියලත් කියනවා. ඌෂ්මාක්ෂර කියලා කියන්නේ උච්චාරණය කරනකොට මුඛයෙන් වායු ධාරාව උණුසුම්ම නිකුත් වන ශබ්ද සංකේතවත් කරන අක්ෂර. උදාහරණ විදියට අං ශෂ සහ ෆ. අං ශෂ සහ ෆ. ඔන්නෝව තමයි දීලා තියෙන්නේ. ඊළඟට දුවේ පුතේ අපි අනුස්වාරය සහ විසර්ගය ගැන කතා කරමු. සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජන 42 උඩින්ම තියෙන්නේ අනුස්වාරය සහ විසර්ගය. ස්වරයකට පසුව යෙදෙන බැවින් පුතේ බිඳුව අනුස්වාරය නමින්ද. ස්වරයකට පසුව යෙදෙන නිසා අනුස්වාරය කියලා කියනවා. අනුස්වාරය කියලා කියන්නේ බිඳුවට. උච්චාරණයේදී වේගයෙන් හුස්ම පිටවන නිසා පිටවන නිසා අං යන ශබ්දය විසර්ගය නමින්ද හඳුන්වනවා. අං බිඳු දෙක අං විසර්ගය නමින්ද හඳුන්වනවා. එහෙනම් බලන්න මේ අකුරු දෙකට උදාහරණ දෙකක් දීලා තියෙනවා. සංඛ්‍යා සංවාදය මනංකල්පිත දුක්ඛදායක. සිංහල අක්ෂර මාලාවේ අවසාන අකුර ලෙස ගැන කතා කරොත් පුතේ ෆ කියන සංකේතය තමයි අපිට දකින්න ලැබෙන්නේ. ෆ කියන සංකේතය. මේක ඉංග්‍රීසි හා අරාබි භාෂාවන්හි හමු වෙන F කියන ශබ්දය නිරූපණය කරනවා. ඉංග්‍රීසි අරාබි භාෂාවලින් සිංහල භාෂාවට පැමිණ ඇති තත්සම වචනවල මේ අක්ෂරය යොදනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් සිංහලට ආපු වචන තියෙනවනේ. ඒ වචනවල මේ අක්ෂරය යෙදෙනවා. ඉර්ෆාන්, ෆෞසි, ෆාතිමා, ෆැන්ටසි, ෆිල්ටරය, ෆාමසි. බලන්න මේ වචනවල ෆාමසි, ෆිල්ටරය, ෆැන්ටසි, ෆාතිමා, ෆෞසි, ඉර්ෆාන්. මෙන්න මේ වචනවල තමයි මේ අවසාන අකුර යෙදෙන්නේ. සිංහල හෝඩියේ අක්ෂර ව්‍යංජන අක්ෂර තවත් බෙදනවා පුතේ ഘോഷ සහ අഘോഷ අක්ෂර කියලා. තවත් බෙදනවා ഘോഷ සහ අഘോഷ අක්ෂර කියලා.
භාෂාවේ ශබ්ද උච්චාරණය සම්බන්ධ එක ප්‍රභේදයක් තමයි පුතේ ഘോഷ අഘോෂ කියලා කියන්නේ. භාෂාවෙහි ශබ්ද උච්චාරණය සම්බන්ධ එක ප්‍රභේදයක්. මේක අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ හා සම්බන්ධයි. වර්ගාක්ෂරවල පුතේ පළමුවන හා දෙවන ශබ්ද අල්ප ප්‍රාණද දෙවන හා සිව්වන ශබ්ද මහ ප්‍රාණද වන බව අපි ඉගෙන ගත්තා. කචට තප, ගජට දබ. කචට තප කියන අල්ප ප්‍රාණ ශබ්දට වලට සමාන්තරව කචට තප යන මහ ප්‍රාණ ශබ්ද පහත්. ඔන්න බලන්න. කචට තප, කචට තප. ඒකේ අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ. අල්ප ප්‍රාණ සහ ඒ අල්ප ප්‍රාණ පහේ මහ ප්‍රාණ අකුරු ටික අഘോഷ ශබ්ද විදියට අඳුන්වනවා. එතකොට ගජට තබ යන අල්ප ප්‍රාණ ශබ්ද පහත් ඊට සමාන්තරව ඊට අනුරූපව යන ගජට දබ යන මහ ප්‍රාණ ශබ්ද පහත් ഘോഷ අක්ෂර විදියට අඳුන්වනවා. ඊළඟට පුතේ ශාශස යන ඌෂ්මන් ශබ්ද. ශාශස ඌෂ්මාක්ෂර ශබ්දවල ශාශස ශබ්ද තුනත් විසර්ගයත්. විසර්ගය කියන්නේ අං. සිංහල අක්ෂරමාලාවට අලුතින් එක් කරලා තියෙන ෆ කියන ශබ්දය. ඒ කියන්නේ අවසාන අකුරත් අഘോෂ විදියට අඳුන්වනවා. ඊළඟට ඉහත දැක්වූ ගජට දබ යන ഘോഷ අල්ප ප්‍රාණ ශබ්ද පහ ගජට දබ යන ഘോഷ මහ ප්‍රාණ ශබ්ද පහට අමතරව සියලුම ස්වර ශබ්දද සියලු වර්ගාන්ත ශබ්ද හා අර්ධානුනාසික ශබ්ද යරලව යන ශබ්දද ഘോഷ ගණයට අයත්ය. ඔන්න බලන්න පුතේ ഘോഷ අഘോෂ ගණයට අක්ෂර වෙන් කරපු හැටි. දැන් ඔයාලට මේක කියවගෙන ගියාට මතක හිටින්නේ නැහැ. එහෙනම් පොත අරගෙන වගුවක් ගහගන්න වෙන් කරගන්න ഘോഷ සහ අഘോෂ කියලා. ඊට පස්සේ මේක කියවගෙන මේ ඡේදය කියවගෙන එකින් එක අක්ෂර ටික ഘോഷ පැත්තට සහ අഘോෂ පැත්තට වෙන් කරලා ගන්න. අන්න ඊට පස්සේ ඒක හොඳින් සිහියෙන් මතක තබා ගන්න. ඔන්න පුතේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. සංධි හා සමාස යන ව්‍යාකරණාංග සම්බන්ධයෙන් ഘോഷ අഘോෂ භේදය වැදගත් වෙයි. නිදසුන් ලෙස සත් තත් වැනි පදයක් වෙනත් පදයක් සමග එක්වීමේදී පරපදයේ මුල් ශබ්දයේ ഘോഷ අഘോෂ භාවය මත මුල් පදෙහි වන ශබ්දය වෙනස් වෙයි. ඔන්න බලන්න. මෙන්න මේක තමයි මේ කියන්නේ. සත්කාරය. සත්කාරය. සත්කාරය සත් කියන වචනයට කාර්ය කියන වචනය එකතු වෙලා සත්කාරය කියලා හැදිලා තියෙනවා. ඊළඟට සත් කියන වචනයට ගුණ කියන වචනය එකතු වෙලා සද්ගුණ කියලා හැදිලා තියෙනවා. සද්ගුණ තයන්න වෙනුවට දයන්න භාවිත කරලා. තත්කාලීන ඒක තත්කාලීනම තමයි. තත් අනුබද්ධ තදානුබද්ධ තදනුබද්ධ. තත් අනුබද්ධ තදනුබද්ධ තයන්න වෙනුවට දයන්න එකතු වෙලා තියෙනවා. මෙන්න මේ බලන්න පුතේ මෙන්න මේ උදාහරණ දිහා. මේ උදාහරණ වල අഘോഷ ශබ්දයට පෙරටුව යෙදෙන තත් සත් යන රූප වෙනසකට ලක් නොවී පවතින බවත් ഘോഷ ශබ්දයකින් පෙරටුව යෙදෙන විට අල් තයන්න අනුරූප ഘോഷ ශබ්දය වන අල් දයන්න බවට පෙරලෙන බවත් පැහැදිලිය. ඔව් පැහැදිලිය. ඊළඟට පුතේ ඔයාලට දීලා තියෙනවා අක්ෂර උත්පත්ති ස්ථාන. අක්ෂර පුතේ මෙහෙම වෙන් කරද්දී අක්ෂර උත්පත්ති ස්ථාන අනුව වෙන් කරන්න පුළුවන්. ශබ්ද උච්චාරණය කරනකොට අපේ කටේ
ශබ්ද උච්චාරණය කරනකොට දිව යටිදත් හෝ යටිතොල යන ඉන්ද්‍රියන් උගුර, තල්ල, මුදුන, උඩුදත්, උඩුතොල් ආදී චලනය නොවන ඉන්ද්‍රියන් වෙත ස්පර්ශ වීම සිදුවේ. ඒවා අක්ෂර උපදින ස්ථානයි. අක්ෂර උපදින ස්ථාන අනුව සිංහල අක්ෂර වර්ග කළ හැකිය. ඔන්නෝක තමයි පුතේ මම මුලිනුත් කිව්වේ. අක්ෂර උපදින ස්ථාන අනුව අක්ෂර වර්ග කරන්න පුළුවන්. එතකොට අපේ මුවෙහි දිව යටිදත් හෝ යටිතොල, දිව යටිදත් හෝ යටිතොල යන ඉන්ද්‍රියන්. ඊළඟට උගුර, තල්ල, මුදුන, උඩුදත්, උඩුතොල් ආදී චලනය නොවන ඉන්ද්‍රියන් වෙත ස්පර්ශ වීම සිද්ධ වෙනවා. මෙන්න මේව තමයි පුතේ අක්ෂර උපදින ස්ථාන. මෙන්න මේ පින්තූර සටහනේ දීලා තියෙන්නේ ඒක. කණ්ඨජ, තාලුජ, මූර්ධජ, දන්තජ, ඕෂ්ඨජ. මෙන්න මේ වර්ගීකරණය පුතේ. මෙන්න මේ 5 ආකාර වර්ගීකරණය දීලා තියෙන්නේ අක්ෂර උත්පත්ති ස්ථානවලට අනුව. ඒ සටහන හොඳින් කියව ගන්න 12 වෙනි පිටුවේ දීලා තියෙනවා. ඊළඟට ඔයාලගේ අවබෝධයට ව්‍යංජන අක්ෂර බෙදන විදිය, බෙදලා තියෙන විදිය, සම්පූර්ණ බෙදීම, සම්පූර්ණයෙන්ම ව්‍යංජන අක්ෂර බෙදෙන විදිය මෙන්න මේ දල සටහනින් දීලා තියෙනවා. එහෙනම් ඒකත් හොඳින් බලා ගන්න. එතකොට පුතේ ඔයාලට මේ 10 ශ්‍රේණිය දෙවන පාඩම සිංහල අක්ෂර මාලාව අවසන් මෙතනින්. ඊළඟට අවබෝධය ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. අවබෝධය ප්‍රශ්න ටිකත්, ලිඛිත අභ්‍යාස ටිකත්, ප්‍රායෝගික අභ්‍යාස ටික ඒ ටික ඔයාලට කරන්න පුළුවන් නේ. ලිඛිත අභ්‍යාස සහ අවබෝධය ප්‍රශ්න ටික අපි වෙනම සාකච්ඡා කරමු. වෙනම දවසක සාකච්ඡා කරමු. එහෙනම් ආදරණීය දුවේ පුතේ තවත් පාඩමකින් ඔබ හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.